පහළ වේවා. ධර්මය දකීවා. පින්වත් ඔබ සෑම දිනාටම පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් අදත් මේ ආරම්භ වන්නේ චක්කුමුදපාදේ ධර්ම දේශනාව. පින්වත් ස්වාමින් වහන්සේ අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. කුසලයන් අතර මුලින්ම දක්වන දානය පිළිබඳව තවත් මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරමින් සූත්‍ර විග්‍රහය ආරම්භ කරමින් ජානුසෝනි සූත්‍රය ඇසුරෙන් පවත්වන තුන්වන ධර්මානුශාසනාව මෙතෙන් සිට ආරම්භ වනවා. අද නාවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහයන් මෙලෙසින් අපි සිහිපත් කරනවා. නාවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් අප විශේෂයෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. එලෙසින්ම අද දින ධර්මදේශනාව සඳහා දායකත්වය දරනු ලබන්නේ නවෝදිනී මංචනායක මහත්මිය සහ ඇයගේ මව වන නාලිනී සමරවීර මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. මෙම ධර්මදේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායාදුන්න මහත්මයා, MD ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා, දර්ශිනී විජයතිලක මැතිණිය, දමයන්ති ප්‍රනාන්දු මැතිණිය, ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා සහ එම මැතිණිය, එලෙසින්ම කෝරළයාගම තිලකරත්න මැතිතුමා ඇතුළු ඒ පවුල්වල පින්වතුන්. මෙම ධර්මදේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහත්මයා එම මැතිණිය විසින්. එහෙමනම් කුසලයන් අතර මුලින්ම දක්වන දානය පිළිබඳව තවත් මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරමින් සූත්‍ර විග්‍රහය ආරම්භ කරමින් ජානුසෝනි සූත්‍රය ඇසුරෙන් පවත්වන තුන්වන ධර්මානුශාසනාව මෙතෙන් සිට ආරම්භ කරන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට මේ ගෞරවනීය ආරාධනය. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි අද ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස මේ උතුම් ධර්ම දේශනා වැඩසටහන් මාලාව චක්කුම් උදපාදි නමින් සංවිධානය කරන අපේ හේමක ඩයස් මැතිතුමා ඒ වගේ මේ සඳහා නොඑක් ආකාරයෙන් සහයෝගය ලබා දෙන මේ ධර්ම ශිල්පියාණන් ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති උතුම් ධර්මයෙන් තවත් සුළු කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතනි අපි පහුගිය මාසේ චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරන්න යෙදුනේ අංගුත්තර නිකායේ ජානුස්සෝනි කියන සූත්‍ර දේශනාවේ කොටසක්. අපිට මේ දේශනාවෙන් තවත් කොටසක් සාකච්ඡා කරන්න ඉතුරු වුණ නිසා අපි එහි ඉතුරු කොටස තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි පහුගිය දේශනාව නිමා කළ තැන නැවත වතාවක් ආවර්ජනය කළ මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි අපේ මියගිය ඥාතීන්ට පින් දුන්නාම ඒ අයට පින් ලැබෙන්නේ කොහොමද කියන කාරණාව මුල් කරගෙන තමයි මේ දේශනාව කළේ. අන්තිමට බ්‍රාහ්මණයා ඇහුවා ස්වාමීනි අපේ ඥාතීන් පින් ගන්න එළඹුණේ නැත්තම් ඒ පින කාට අයිති වෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා එහෙම නොඑළඹෙන කෙනෙක් නම් නැහැ කියලා. නමුත් බ්‍රාහ්මණයා නැවත නැවතත් ප්‍රශ්න කළා. අනාදිමත් කාලයක් සංසාරේ പ്രേත ලෝකවල ඉපදිලා පින් බලාපොරොත්තු වෙන අයගේ අඩුවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඊළඟට අපි මතක් කළා අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට නිවෙස් වල පින් අනුමෝදන් කරන්න හොඳ නැද්ද
සමහර අයගේ එහෙම මතයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කාරණාවක් දේශනා කරලා නැහැ කියලා අපි පහුගිය ධර්ම දේශනාව නිමා කළා. අපි අද එතන ඉඳලා ඉදිරියට ධර්ම දේශනාව පවත්වමු. පින්තුනේ නිවසේ අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න එපා කියලා කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැති නිසා, නමුත් අපි එහෙම කල්පනාවකට යනවා නම් ඒක අයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටි ගණයට. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නැත්තම් අපිට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මිත්‍යා දිට්ඨිකෝ හෝති. ඒ කියන ගණයට අපිත් අයිති වෙනවා. මිත්‍යා දෘෂ්ටිකෝ කියලා කියහම අපි හිතාගෙන ඉන්නේ වෙනමම පිරිසක් ගැනනේ. නමුත් බුද්ධ දේශනාවට එකඟ නැත්තම්, බුද්ධ දේශනාවට අපි අනුකූල නැත්තම්, ගරු කරන් නැත්තම් අපිත් ඔය මිත්‍යා දෘෂ්ටික කියන තැනටම යම් යම් කරුණු වලින් ඇතුල් වෙනවා. එහෙනම් එහෙම දේශනාවක් භාග්‍යතුන් වහන්සේ කරලා නැහැ. ඊළඟ කාරණාව තමයි පින් ගන්න නොයලබෙන කෙනෙක් නැහැ. අනාදිමත් කාලයක් සංසාරේ අපේ ඥාතීන් මැරිලා ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. වෙනතනි මේ ලෝකේ අබුද්ධෝත්පාද කාලෙම වැඩිනේ. බුද්ධෝත්පාද කාල අඩුයි. අබුද්ධෝත්පාද කාලෙම වැඩි. ඉතින් අබුද්ධෝත්පාද කාලවල මිනිස්සු වැඩියෙන්ම කරගන්නේ අකුසල්. සතර පායට තමයි තීරණය වෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල මිනිස්සු කොච්චරනම් පව් කරගන්නව ඇද්ද? බුද්ධෝත්පාද කාලයක කරන පව් දිහා බලහම අබුද්ධෝත්පාද කාලය පිළිබඳව අපට හිතන්නවත් දෙයක් ඉතුරු නැහැ. අපි සාමාන්‍යයෙන් හිතන්නකො පින්නතුනි, මෙවන් බුද්ධෝත්පාද කාලයක බණක් අහන්න යන් කියලා කිව්වොත් කීයෙන් කී දෙනාද බණ අහන්න එන්නේ? අපේ නිවසක ධර්ම දේශනාවක් කරන වෙලාවක ඉදිරියට එන්න කියහම කීයෙන් කී දෙනාද එන්නේ? බණ අහන්න ඇවිල්ලා ඉන්න පිරිසෙන් කී දෙනාද බණ අහන්නේ? කී දෙනෙක් එළියේ තැන් තැන් වල කතා කර කර ඉන්නවද දේශනාව ඉවර වෙනකන්? බුද්ධෝත්පාද කාලයේ මේ දුර්ලභ වූ බුද්ධෝත්පාදයේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන අපේ හැසිරීමත් ඒකනම් අබුද්ධෝත්පාද කාලය ගැන කවර කතාවද? ඒ නිසා බුද්ධෝත්පාදේනුත් මේ තරම් සතර පායට යනවනම් අබුද්ධෝත්පාද කාලවල සතර පායට යන පිරිසේ සීමාවක් ගැන හිතන්න අවශ්‍යවත් නැහැ. අන්න ඒක නිසා නොයෙක් ආකාරයේ පව්කම් කරගත් අය පින් බලාපොරොත්තුෙන් කවුරුවත් නැහැ කියලා නම් කියන්න කොහොමවත් පුළුවන්කමක් නැති බව භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එhmenan මේ ජානුස්සෝනි සූත්‍රයෙන් ජානුස්සෝනි බ්‍රාහ්මණයට පින් ලැබෙන ස්ථානත් පින් නොලැබෙන අස්ථානත් භාග්‍යතුන් වහන්සේ දැක්වුවේ. එහෙනම් පින් නොලැබෙන තැන් පිළිබඳව අපි පහුගිය දේශනාවල සාකච්ඡා කළා. අද අපි පින් ලැබෙන ස්ථාන පිළිබඳව, පින් ලැබෙන ආකාරය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කොහොමද කරුණු දැක්වේ කියන කාරණාව අද සාකච්ඡා කරමු. වින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ බ්‍රාහ්මණය මම අස්ථානයේ හිත් දාන ඵලය පරිකල්පය වදාරමි. බ්‍රාහ්මණය මේ ලෝකේ ඇතම් කෙනෙක් පණිවා කරන සුළු වෙයි. ඒ කිව්වේ ප්‍රාණඝාත කරන සුළු වෙයි. අදත්තාදාන කරන ලද්දේ, කාම මිත්‍යාචාරයේ හැසිරෙන ලද්දේ, බොරු කියන ලද්දේ. කෙටියෙන් සඳහන් කළොත් කයෙන් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, හිතින් කරන වැරදි 3යි. මේ දස අකුසල් යම් කෙනෙක් සිද්ධ කරන්නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔවුන්ටත් දන් දෙන්න පුළුවන්. මේ දස අකුසල් කර කර ඔවුන්ටත් දන් දෙන්න පුළුවන්. ප්‍රතිග්‍රාහකයන්ට දානේ පිළිගන්නත් පුළුවන්. දස අකුසල් කරලා දන් දෙන්නත් පුළුවන්. ප්‍රතිග්‍රාහකයාට ලාභ ලබන්නත් පුළුවන්. දානේ ලැබෙනවා කියලා කියන්නේ ලාභයක් නේ. බඩගින්න නැති කරනවා. හැබැයි දායකයට
දායකයාට ඒකේ ලාභෙකුත් තියෙනවා අලාභෙකුත් තියෙනවා. මොකද්ද දායකයාට තියෙන ලාභي? ලාභේ තමයි උපදින තැන ආහාර පාන ආදී කිසි දෙයක අඩුවක් නැතුව යනවා. ඒක ලාභය. නමුත් දස අකුසලයෙන් යුක්ත නිසා උපදින තැන සුගතියක් නෙමෙයි වෙනවා. දන් දෙන නිසා ආහාර හිග නැතුව යනවා. නමුත් උපදින තැන සුගතියක් නෙවෙයි වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජානුස්සෝනි මේ දස අකුසලයෙන් යුක්තව යමෙක් දානයක් දෙනවා නම් ඔවුන් මරණින් මත්තේ ඇතුන්ගේ සහවාසයට යනවා කියලා. ඒ කියලා කියන්නේ ඇත්තු වෙලා ඉපදෙනවා. එහෙනම් අපි නිතරම සාකච්ඡා කරපු කාරණාවක් තියෙනවා. කෙනෙක් මරුණහම උපදින තැන තීරණය කරන්නේ සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ දානය. දැන් එතකොට මේ දස අකුසලයෙන් යුක්ත පුද්ගලයා ළඟ නැත්තේ මොකක්ද? සීලය. නමුත් ඔහු ගාව දානය තියෙනවා. ආන් සීලය නැති හින්දා ඇතුන්ගේ සහවාසයට ගිහිල්ලා. හැබැයි පින්නතුනි මෙතන ඇත්තු වෙලා ඉපදෙනවා කියලා කීවේ ඔය මහා දුක් විඳින බර අදින කොට අදින ඒ වාගේ ඇත්තු ගැනව නෙමෙයි. රජ්ජුරුවන්ගේ මංගල හස්තියා වෙලා උපදිනවා. රජ්ජුරුවන්ට ඇත්තු හුඟක් ඉන්නවා. හැබැයි මංගල හස්තියාට තියෙන සැලකිලි අනික් හස්තීන්ට ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවක සඳහන් කළා මේ මංගල හස්තියා ඇත් ගාලේ වෙනම ඉන්නේ. වෙනම ඉන්නවා විතරක් නෙමෙයි බිමට බුමුතුරුණු වතුරලා තියෙනවා. උඩට සුවඳ මල් වලින් මල් වියන් බැඳලා තියෙන කියලා. උඩු වියන් බැඳලා තියෙනවා. සමහර වෙලාවට සුවඳ මල් වලින් මල් වියන් බැඳලා තියෙනවා. ඒ තරම් මේ හස්තියට සලකනවා. වෙනම නාවණ්ඩාය, පිරිසිදු කරන්නාය, බෙහෙත් ගල්වන්නාය, නිතර හස්තියා පිළිබඳව හොයා බලන්නාය සේවකයෝ ඇති තරම් ඉන්නවා. හස්තියා වෙනුවෙන් තව විශාල පිරිසක් වෙහෙසෙනවා මිසක් ඔහුගේ කටයුතු වෙනුවෙන්වත් ඔහුට වෙනම වෙහෙසෙන්න තරම් ලොකු අවස්ථාවක් නැහැ. බොහොම සැප සහිත ජීවිතයක්. නමුත් තිරිසන් ආත්මය. සුගතියක් නෙමෙයි. තිරිසන් භවය. ආන්හිම සඳහන් කළා දස අකුසලයෙන් යුක්තව දන් දීලා මේ ඇතුන්ගේ සහවාසයට යනවා. ඊළඟට බ්‍රාහ්මණයට සඳහන් කරා බ්‍රාහ්මණය යම් හේතුවකින් මේ දස අකුසලයෙන් යුක්ත නම් මේ ඇතුන්ගේ සහවාසයට ගියත් ආහාර පාන ආදී කිසි හිගයක් නැහැ. වස්ත්‍රාභරණවල කිසි අඩුවක් නැහැ. සැප සම්පත්වල දුර්ලභ බවක් නම් දකින්නේ නැහැ. සමහර වෙලාවට ඇතෙකුට මහන ඇඳුමක් අපි දකිනවා ලක්ෂ ගණන් වටිනවා. එහෙම ඇඳුම් අපිවත් අඳින්නේ නැහැ. ලක්ෂ 5ක් 6ක් විතර වියදම් කරනවා ඇතෙකුට ඇඳුමක් මහන්න. සමහර වෙලාවට ඒ මුදල අපිට මුළු ජීවිත කාලෙම ඇඳුම් ලබා ගන්නත් ප්‍රමාණවත් වෙනවා. ආන්හිම ඊටාම හොඳ වස්ත්‍ර ලැබෙනවා. ඊටාම වටින ආභරණ පලඳනවා. සමහර ඇත්තුන්ගේ දලවලට රත්තරන් කොපු යොදලා තියෙනවා. ඒ තරම්ම ඒ සතාට ගරු කරලා තියෙනවා. ඒකයි මෙතන සඳහන් කළේ සිල් නැති නිසා ඇතුන්ගේ සහවාසයට ගියත් අන්‍ය සැපයන්ගේ අඩුවක් නම් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය මේ ලෝකේ තව කෙනෙක් දස අකුසලයෙන් යුක්තව දන් දෙන්නේ නම් මරණින් මත්තේ අශ්වයන්ගේ සහවාසයට යයි. වෘෂභයන්ගේ සහවාසයට යයි. සුනකයන්ගේ සහවාසයට යයි. මේ දස අකුසලයේ නිසා තවත් උපදින තැන් අශ්වයන්ගේ සහවාසයට යයි.
මෙතන අශ්වයෝ කියලා සඳහන් කරාම ඊටාම සැප විඳින අශ්වයෝ. දැන් රජුරවන්ට මංගල හස්තියෙක් වගේම මංගල අශ්වයෙකුත් ඉන්නවා. ඒ අශ්වයාටත් අර හස්තියාට වාගෙම බොහොම ගරු සැලකිලි සත්කාර අප උපස්ථාන ලැබෙනවා. එතකොට වර්තමානෙත් එහෙම අය ඉන්නවා. එහෙම ඇත්තුත් ඉන්නවා. එහෙම අශ්වයෙත් ඉන්නවා. අපි වර්තමානයේ දකිනවා සමහර ඇතෙක් ඊටාම සැපසේම ඉන්නවා. ඒ අයට තියෙන ආරක්ෂාව සමහර වෙලාවට රට ආරක්ෂා කරන හමුදාවෙන් කීප දෙනෙක් ඇතා ආරක්ෂාවටත් යොදවලා ඉන්නවා. ඉතින් ඒකට ඊටාම ප්‍රභූ මට්ටමේ තමයි කටයුතු කරන්නේ. අශ්වයත් එහෙමයි. අශ්වයන්ට පුදුම ආරක්ෂක විධිවිධාන තියෙනවා. වර්තමානයේ හැටියට කතා කළොත් ඔය රේස් දුවන වාගේ අශ්වයෝ ඒ අයගෙන් ඒ ප්‍රයෝජනය ගන්න ඒ අය වෙනුවෙන් වියදම් කරන තරම් ඒ අයට සලකන තරම් සෑම දවසකම ලෝකයේ තියෙන උසස්ම ගණයේ මේ විටමින් වර්ග, ප්‍රෝටීන් වර්ග, නොයෙක් බෙහෙත් වර්ග ඒ අයට අඩු නැතුව ලැබෙනවා. රෑ දවල් දෙකේම ඒ අය පිළිබඳව හොයලා බලනවා. රෑ දවල් දෙකේම ඒ අයට රැකවරණයක් දෙනවා. එහෙනම් අශ්වයන්ගේ සහවාසයට යයි කියලා සඳහන් කරාම මෙන්න මේ වාගේ අශ්ව ගණයට යන්න තියෙන ඉඩකඩ තාම වැඩි. කිසිම ආහාරයක අඩුවක් නැහැ. ඊළඟට අශ්වයන්ටත් සමහර වෙලාවට වස්ත්‍ර අන්දලා තියෙන අවස්ථා දකිනවා. ඒ වස්ත්‍රයත් අර ඇතෙකුගේ වස්ත්‍රයේ වගේම වටිනවා. හිසට පළඳපු ආභරණ තියෙනවා. හිසට පළඳපු විශේෂිත හං වලින් හදපු වස්ත්‍ර තියෙනවා. අශ්වයාගේ පිට උඩ ප්‍රභූවරේ ගොඩ වෙනකොට ඒ පිට මතට තියෙන වස්ත්‍රය ඊටාම වටින වස්ත්‍රයක් බවට පත් වෙනවා. ඒ විදිහේ විශේෂ සැලකිලි. ඊළඟට පින්නතුනි සුනකයන්ගේ සහවාසයට යයි. මේ ලෝකේ කොයි තරම්නම් සැප විඳින සුනකයෝ ඉන්නවද? සාමාන්‍යයෙන් කල්පනා කරලා බලහම ධර්ම ශ්‍රවණය කරන ඔබේ නිවෙස්වලත් එහෙම අය ඇති. සමහර අය හුඟා උසයි බොහොම ලොකුවට වැඩෙනවා. සමහර අය ඊටාම මිටි බොහොම දිගට වැඩෙනවා. හැමෝගෙම ආදරයට ලක් වෙනවා. හැමෝගෙම හුරතලයට ලක් වෙනවා. හැමෝම ළඟ තියාගන්න කැමැත්තක් දක්වනවා. විවේකීව ඉන්න හැම මොහොතකම ඔඩොක්කුව මත තියාගෙන ඇඟ අත ගන්න කැමැත්තක් තියෙනවා. ලෝම පීරන්න කැමැත්තක් තියෙනවා. බෙල්ල යට අත ගන්නකොට, බඩ යටින් අත ගන්නකොට ඒ සසාට සනීපෙට නිින්ද යන නිසා දරුවෙක් නලවනවා වගේ නිදි කරන අවස්ථාවක් තියෙනවා. මල පහ කරාම අරන් දාන අවස්ථාවක් තියෙනවා. ඉතින් දරුවෙකුට වගේ පුදුම සැපයක්. සමහර සුනකයන්ට යාන වාහනක් තියෙනවා. ඒ තියෙන්නේ හරි වටින යාන වාහන. එතකොට මේ කවුද? ජානුස්සෝනි සූත්‍රයට අනුව හොඳට දන් දීපු අය. වෘෂභයත් එහෙමයි පිළිතුරු. බොහෝම සැප විඳින වෘෂභයෝ ඉන්නවා. වසභ, නිසභ, වෘෂභ. ගවය 100ක නායකයා, ගවය 1000ක නායකයා, සියලුම ගව ගණයාගේ නායකයා. මේ ගවයන්ගේ නායකයෝ වසභ, නිසභ, වෘෂභ. එහෙම සඳහන් කරලා තියෙනවා. සඳහන් කරනවා මේ නායක ගවයෙක් සමහර වෙලාවට පාරට ඇවිල්ලා පාර හරහා හිටගත්තොත් වෙන කිසිම පුද්ගලයෙකුට කිසිම හේතුවක් මත ඔහු පාරෙන් ඉවත් කරන්න බෑ කියලා. Tamanටම හිතිලා පාරෙන් ඉවත් වෙලා යනකම් අපිට උනත් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ තරම් ලොකු තේජාන්විත බවක් තියෙනවා. සැලකිලි සත්කාරත් එහෙමයි. එහෙමනම් සීලේ අඩුපාඩුව නිසා මෙවන් තැන්වල ඉපදෙන්න පුළුවන්. එහෙම තැනක ඉපදුනත් බොහොම උසස් සැප විපාක ලැබෙන බවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත වතාවක්
ජානුසෝනි බ්‍රාහ්මණයට සඳහන් කරනවා බ්‍රාහ්මණය සමහර කෙනෙක් දස අකුසලයෙන් වැළකීලා දස කුසල කර්ම පත මත හැසිරීලා ඔවුන් සිල්වත්ව ඉඳගෙන දන් දෙනවා. එහෙම දන් දීලා මිනිස්යන්ගේ සහවාසයට යනවා. සිල්වත්ව ඉඳගෙන දන් දීලා මැරිලා මිනිස්යන්ගේ සහවාසයට යනවා. ඊළඟට සඳහන් කළා මේ මනුස්ස සහවාසයට ගියත් ලබන සැපය සාමාන්‍ය මිනිසෙක් ලබනවට වඩා හුඟක් උසස් කියලා. අපි මේ ලෝකේ එහෙමයි දකිනවා. ආහාර පාන නැතුව ඊ타ත්ම ලාභාල අවදී ඉඳලා දුක් විඳිනවා. සමහර කෙනෙක් ලාභාල දරුවෙක් මොකක් හරි රෙදි කෑල්ලක ඔතලා කරේ එල්ල ගන්නවා. කරේ එල්ලගෙන අම්මා හිඟමනිය යනවා. අවුවට වේලෙනවා. බැස්සට තෙමෙනවා. ඉන්න පිරිසිදු තැනක් නැහැ. හිඟමන් යදලා යම් ආහාරයක් ලැබුණත් ඒක වීදියේක අයිනි තියාගෙන දරුවටත් කවනවා අම්මත් කනවා. මිනිස්සු කෙල ගහපුවා අපද්‍රව්‍ය විසි කරපු තැන් සත්තු මල පහ කරපු තැන් මඩ වතුර කුණු දූවිලි ඒ සියල්ලම තියෙනවා. නමුත් ඔවුන් අනුභව කරනවා. ප්‍රියමනාප වර්ණයකුත් නැහැ ප්‍රියමනාප වස්ත්‍රයකුත් නැහැ. අනාරක්ෂිතවම කොහේ හරි තැනක නිදා ගන්නවා. නැවත පහවදා ආපහු තමන්ගේ පෙර කටයුත්තටම යෙදෙනවා. එහෙනම් මිනිස්සුන්ගේ සහවාසයට යනවා. මෙහෙම නමුත් මනුෂ්‍ය ජීවිතයකට ආවේ පෙර කරගත්ත යම්කිසි බලවත් කුසල ශක්තියක් තියෙන නිසා. නමුත් මේ විදිහේ සාපිපාසාවෙන් පෙළෙන පීඩිත දුක්ඛිත බවක් තියෙන්නේ දානේ අඩුපාඩුවක් තිබිලා තියෙනවා. දැන් අපි කලින් සාකච්ඡා කළේ ඇත්තු වෙලා ඉපදුනා සීලේ අඩුපාඩුවක් තිබුණා. නමුත් දානේ අඩුවක් නැහැ. සුනකයෝ වෙලා ආශ්‍රය වෙලා වෘෂභයෝ වෙලා ඉපදුනා දානේ අඩුපාඩුවක් නැහැ. නමුත් සීලේ අඩුපාඩුවක් තිබුණා. මෙතන සීලය යම් ප්‍රමාණයකින් සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් දානේ අඩුපාඩුවක් තියෙනවා. මේ දානේ අඩුපාඩුවයි සීලේ අඩුපාඩුවයි සඳහන් කරාම දානේ අඩුපාඩුව ගැන කාමභෝගී කියන සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ තවත් විශේෂ කරුණු රාශියක් පැහැදිලි කරනවා. අපි ජානුසෝනි සූත්‍රයේ සම්බන්ධ කරගෙන එහි අර්ථය තවත් විග්‍රහ කර ගැනීම සඳහා අපි මේ කාමභෝගී සූත්‍රයත් මෙතෙන්ටම සම්බන්ධ කරලා සාකච්ඡා කරමු. එතකොට මේ කරුණ අපිට තව පැහැදිලි කරගන්න හරි ලේසියි. එහෙනම් මිනිස්යන්ගේ සහවාසයට සීලය නිසා ආවා. දානේ අඩුපාඩුවක් තියෙන නිසා ආහාරයේ ලොකු අඩුවක් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණය යම් හේකින් මේ ලෝකේ දස කුසල ධර්මයන් සම්පූර්ණ කරලා යම් කෙනෙක් මිනිස්යන්ගේ සහවාසයට පැමිණියා නම් පස්කම් ගුණ සැපය මනාව ලබන සුළු වෙයි. සීලයත් සම්පූර්ණ කරලා දානයත් සම්පූර්ණ කරලා මනුස්ස ලෝකෙට ආපු අය පස්කම් සුවය මනාව ලබන ලද්දේ වෙයි. එදිනෙදා දිවි පවත්වන්න අවශ්‍ය කිසිම දෙයක අඩුපාඩුවක් නැහැ. එහෙමනම් පින්නතුනි අපි හැමෝම මේ දේශනා කරන කාරණාවට අන්තර්ගතයි. ධර්ම ශ්‍රවණය කරන සෑහෙන පිරිසක් ඔබේ ජීවිතයේ යම් යම් ආහාර පානවල යම් යම් අඩුපාඩුවක් ඔබට තියෙන්න පුළුවන්. සමහර වෙලාවට බොහොම උසස් උත්සව අවස්ථාවක තැනක සහභාගී වෙලා අපි අනුභව කරන වගේ ප්‍රණීත ආහාර වේලා අපි අපේ ගෙදර කවදාවත් හදන්න නැති වෙන්න පුළුවන්.
නමුත් අර වාගේ අවස්ථාවක ලැබෙනවා. නමුත් සමහර ගෙදරකට ගියහම අපි දකිනවා ඒ ගෙදර අය හැමදාම තුන් වේලම අනුභව කරන්නේ එවන් ප්‍රණීත ආහාර. දැන් සමහර වෙලාවල් වල සමහර රජවරුන්ගේ ආහාර වේල, සමහර වෙලාවට රජුරුවන්ගේ ආහාර වේලටත් වඩා සමහර සිටුවරුන්ගේ ආහාර වේල ඊටම උසස් වුණා. අපේ ශාසනයේ හිටිය එක මහරහතන් වහන්සේ නමක්. හොඳට අහලා පුරුදුයි අපි ඇයට. උන්වහන්සේගේ පාදවල යටිපතුලේ ලෝම වෙවිලා තිබුණා කියලා අපි කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයට විරේක බෙහෙතක් ලබා දුන්න ජීවක වෛද්‍යවරයා සඳහන් කළේ විරේකය අවසානයේ ඊටාම සියුම් ආහාරය වළඳන්න ඕනේ කියලා. රජවරු ඇමතිවරු ගෙනල්ලා තිබිච්ච ආහාර දිහා බලලා සියුම් බව මදි නිසා මහමුගලන් මහරහතන් වහන්සේ අපි මේ සඳහන් කරපු රහතන් වහන්සේ ගිහි කාලේ ඒ මාලිගාවට වැඩම කරලා සිටුවරයාගෙන් දාන වේලක් අරගෙන ආවහම රජවරු කල්පනා කළේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙන් දානෙ ගෙන්න ඇති කියලා. පස්සේ අහලා බලහම තමයි දන්නේ රජු යටතේ ඉන්න සිටුවරයෙක් වළඳන ආහාර වේලක් ගෙනල්ලා තියෙනවා. එහෙනම් එහෙම ආහාර රජුරවන්ටවත් කවදාවත් නැහැ. ඒ නිසායි රජුරවන්ට හිතුනේ මගේ රාජ්‍යයේ මෙහෙම වළඳන සිටුවරුත් ඉන්නවාද? මට බලන්න ආසයි කියලා. එතකොට ආහාරයේ අඩුවක් නැති බව. ඒ ආහාරයේ තියෙන මිහිර ගුණය වටිනාකම. එහෙනම් අපි ගැන අපි කතා කරාම අපිට අද ආහාර පාන යම්සේ ලැබෙනවද? බේත් යම් විදිහක ලැබෙනවද? වෙනත් පංචකාම සුවය යම් යම් ආකාරයෙන් ලැබෙනවද? අපිට වඩා උසස් විදිහට එව්ව ලබන අය අපේ සමාජෙම අපි දන්නවා, දකිනවා, අහනවා. ඒ අයට තියෙන සැප සම්පත්, ඒ අයට තියෙන යාන වාහන, ඒ අයට තියෙන ගෙවල් දොරවල් අපිට නැති නිසා සමහර වෙලාවට ඒ ගැන දුකකුත් හිතෙනවා. එහෙනම් ඒ සැප නැතුව මට අද ඒ ගැන හිතලා දුක් වෙන්න හේතුවක් උනේ දන් දීලා තියෙන බව ඇත්ත. නමුත් දානේ යම් යම් ප්‍රමාණයක අඩුපාඩු සම්පූර්ණ කරලා නැති නිසා. ඒ කාරණාව මනාව දැනගත්ත කෙනා අනුන්ට ඊර්ෂ්‍යා කරන එක පැත්තක තියලා මෙදා දානේ සම්පූර්ණ කරගන්නවා. නැවත නිවන් දකින්නතුරු උපදින කිසිම භවයක මේ වාගේ අඩුපාඩු සහිත ජීවිත ලබන්න එපා කියලා. එහෙම කරනව නම් යමෙක් ඔහු පඬිතෙක්මයි. ඔහු ඥානවන්තෙක්මයි. ඔහු මහා ප්‍රඥාවන්තෙක්මයි. එහෙනම් අපිත් එහෙම අඩුපාඩු තියෙනවා නම් කල යුත්තේ මේ ජීවිතේ ඒ අඩුපාඩුව මගහැරෙන්න දන් දෙන්න ඕනේ. සිලුත් අරගෙන දනුත් දුන්නහම සුගතියක ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. එහෙනම් මෙතන සඳහන් කරනවා සිල් සහිතවම දන් දීලා මනුස්ස ලෝකෙත් ඉපදිලා පංචකාමී කිසි අඩුවකුත් නැහැ කියලා. ඊළඟට සඳහන් කළා බ්‍රාහමණේ මේ ලෝකේ යම් කෙනෙක් දස අකුසලයෙන් වැළකීලා මනාව සිල් ගුණ ආරක්ෂා කරලා දන් දීලා මරණයෙන් පස්සේ දෙවියන්ගේ සහවාසයට යයි. සමහරු මිනිසුන්ගේ සහවාසයට එනවා, සමහරු දෙවියන්ගේ සහවාසයට යනවා. මිනිසුන්ගේ සහවාසයට ආපු සමහර අය මිත්‍යා දෘෂ්ටිකව උපදිනවා. සමහර අය
සම්මා දිට්ඨිකව උපදිනවා. මිත්‍යා දෘෂ්ටිකව ඉපදුනේ මනාව වූ ප්‍රාර්ථනාවක් තිබුණේ නැති නිසා. නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නේම්වා කියන ප්‍රාර්ථනාව සිදු කරන්නත් මනා ප්‍රඥාවක් තියෙනවා. එහෙම ප්‍රාර්ථනාවක් නැති කල මනුස්ස සහවාසයේ උපදිනවා, නමුත් මිසදිටුයි. හැබැයි පෙර මොනවද කරලා තියෙන්නේ? හොඳට දනුත් දීලා තියෙනවා, හොඳට සිලුත් රැකලා තියෙනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා සාමාන්‍ය මිනිසුන්ට හිතාගන්න බැරි තරම් සැපත් විඳිනවා. මේ කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටිකය ගැන. අපි ලෝකෙ ගැන තොරතුරු හොයනකොට අපිට අහන්න ලැබෙනවා. සමහර කෙනෙක් නිදාගන්න ඇඳත් හදලා තියෙන රත්තරන් වලින්. සමහර වෙලාවට මැණික් වලින් වෙන්න පුළුවන්. ජීවත් වෙන නිවසේ බිත්ති රත්තරන් තහඩු වලින් ආවරණය කරලා තියෙනවා. ගමන් ගන්න වාහනවල තහඩු රත්තරන්ෙන් නිමා කරලා තියෙනවා. සමහර කාලවල අහනවා ඒ අය පාවිච්චි කරන වැසිකිලි පෝච්චි පව රණින් නිමා කරලා තියෙන අවස්ථා. කොහොම ධනයක් ලැබිලද? වැසිකිලියක් ඒ තත්ත්වයෙන් තියෙනවා නම් එදිනෙදා ජීවිතේ පවත්වන තත්ත්වය ගැන අපිට හිතන්නවත් බෑ. හැබැයි හුඟක් අය සම්මා දිට්ඨික නෙමෙයි මිත්‍යා දෘෂ්ටි. නමුත් එහෙම ජීවිතයක් උරුම කරගත්තේ කුමක් නිසාද? මනාව සම්මා සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන මනාව දන් දීලා තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි සිලුත් රැකලා තියෙනවා. උතුම් සම්මා දිට්ඨික ප්‍රාර්ථනාවක් ගොනු වෙලා නැති නිසා මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා පස්සේ කාලේ ආපහු නිරේටම තීරණය වෙනවා. එහෙනම් මෙතන සඳහන් කළේ තවත් කෙනෙක් දෙවියන්ගේ සහවාසයට යනවා. දෙවියන්ට තියෙන දිව්‍යමය සැපය එක එක දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට හරි වෙනස්. අපි අහනවා මහා මන්දාතු රජුරු ජීවත් වෙච්ච කාලේ මහා මන්දාතු ශක්තිති රජුරු චාතු මහරජකේට යනවා. සතරවරන් දෙවියන්ගෙන් අහනවා මේකත් වඩා සැප තියෙන දිව්‍ය ලෝක තියෙනවද කියලා. සතරවරන් දෙවිවරු සඳහන් කරනවා මහරජය අපට තියෙන සැපේ මොකක්ද? තව්තිසාවේ තියෙන සැපයත් එක්ක බලන්න. එහෙමනම් එහෙ යමු කියලා මහා මන්දාතු රජුරු තව්තිසාවට යනවා. රජුරුවන්ගේ පුණ්‍ය මහිමේ ඊටාම බලවත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ මනුස්ස රජුරුවන්ට දිව්‍ය ලෝකෙන් භාගයක් පාලනය කරන්න බාර දෙනවා. එහෙනම් චාතුම් මහරජකේ ඉන්න දෙවියන්ට වඩා තව්තිසාවේ දිව්‍ය ලෝකේ සැප ඊටාම ඉහළයි. සඳහන් කරනවා ඊට උඩින් තියෙන දිව්‍ය ලෝකයක දෙවියෙක් ඇවිල්ලා පල්ලහ දිව්‍ය තලයක දෙවියෙකුට කතා කරාම ඒ පල්ලහ දෙවියට මේ කතා කරන ඉහළින් ආපු දෙවියා පේන්නේත් නැහැ කියලා. ඒ තරම්ම සූම් ශරීර තියෙන කාන්තාව දෙන්නෙක් එකම ගෙදර ජීවත් වුණා. කාන්තාව දෙන්නම දන් දුන්නා. හැබැයි එක කාන්තාවක් හැමදාම දන් දුන්නා පෞද්ගලික දාන. අනික් කාන්තාව එක දවසක් මහා සංඝ සතු දානයක් පූජා කළා. ජීවිත කාලෙම දන් දුන්න තැනැත්තිය පල්ලහ දිව්‍ය තලයක ඉපදුණා. ඒ පෞද්ගලික දාන දුන්න නිසා එක සංඝ සතු දානයක් දීලා අර පෞද්ගලික දාන සියල්ලම අභිභවලා ඊට වඩා ඉහළ දිව්‍ය තලයක ඉපදුණා. පස්සේ ඇවිල්ලා පල්ලහ දිව්‍ය තලයේ ඉන්න දිව්‍යාංගනාවට කතා කරනවා. ඇය අහනවා ඔබ කවුද? සඳහන් කළා මම ඔබේ ඉහළිය. අපි දෙන්නම එකම ගෙදරයි ජීවත් වෙන්නේ. ඔබ හැමදාම දන් දුන්නා. මම එක සාංගික දානයක් දුන්නා. ඇය කියනවා මට ඔබ පේන්නේ නැහැ කියලා. අන්න ඊට පස්සේ තමයි ඇය කය රළු කරලා අර දිව්‍යාංගනාවට තමාව පේන්න සලස්වන්නේ. ඒ කියන්නේ පල්ලහ දෙවියන්ට ඉහළ තලයේ දෙවියෝ පේන්නේවත් නැති තරම් සියුම් ශරීරය මේ දෙවියන්ට හිතාගන්නවත් බැරි තරම්
දිව්‍යමය සම්පත්තිය. දිව්‍යමය කාමයේ තියෙන. අපි මේ දේශනා මාලාවේ මුල් දේශනාවක සාකච්ඡා කළා දෙවියන්ට පින් ලැබෙන හැටි. දැන් මේ සූත්‍රයේ සඳහන් කළේ දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් ලැබෙන ක්‍රමය මහා පරිනිර්වාණ සූත්‍රයේ පෙන්නලා තියෙන කාරණාව සාකච්ඡා කළා. හැබැයි ලැබෙන්නේ කොහොමද? අපි කරන පින්කම දිහා බලලා අනුමෝදන් වෙන්න ඕනේ. ඒ පින්කම සතුටින් අනුමෝදන් වෙන්න ඕනේ. කරන වෙලාවෙම බැලුවේ නැතත් පස්සේ වෙලාවක ආවර්ජනය කරන්න පුළුවන් ක්‍රමයක් දෙවියන්ට තියෙනවා. මට කවුරු හරි කතා කරලාද කියලා බලන්න පුළුවන්. අපි ඔකට උදාහරණයකට ගත්තේ අපි පාවිච්චි කරන දුරකථනය. වැඩක් කරන වෙලාවක පැත්තක තියලා තියෙනවා. පස්සේ අතට ගත්තාම බලනවා කවුරු හරි ඇමතුම් අරන් තියෙනවද කියලා. එතකොට අපි දැනගන්නවා ඇමතුම් කීපයක් මගේ හැරිලා තියෙනවා. ආන් ඒ වාගේ දෙවියන්ටත් ආවර්ජනය කරන්න පුළුවන් මට කවුරු හරි පින් දීලාද කියලා. එහෙම අනුමෝදන් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් දවස පුරාම වැඩක යෙදලා හිටියොත් අපි දුන්න පින් ආවර්ජනය කරන්නවත් බැරි වෙයි. හේතුව තවුතිසාවේ එක දවසක් කියලා කියන්නේ අපේ අවුරුදු 100ක්. තවුතිසාවේ එක දවසක් අපේ අවුරුදු 100ක්. එහෙනම් තවුතිසා වැසි දෙවියෙක් දවස පුරාම යම්කිසි වැඩක යෙදලා හිටියොත් අපි අවුරුදු 100කට කලින් බින් දීලා තියෙනවා. ඒ හින්දා ඒක සමහරලාට ආවර්ජනය කරන එකක් නෙවෙයි. ඇමතුම් ගොඩාක් ආපුවම මුලින් ආපු ඇමතුම් ටික ආපුවම ඇකිලා යනවා. මෙතන සඳහන් කළා දෙවියන්ගේ සහවාසයට ගිහිල්ලා උපදිනවා. හැබැයි මනාව වූ සැප සම්පත් ලැබෙනවා. දන් දුන්න හැටියට දිව්‍ය තලයෙන් දිව්‍ය තලයට උසස් වෙලා උපදිනවා. චාතු මහරජකෙත් උපදිනවා. තාවතින්සේත් උපදිනවා. යාමයේත් උපදිනවා. තුසිතයේත් උපදිනවා. නිම්මාන රතියෙත් උපදිනවා. පරිනිම්මිත වසවර්තියෙත් උපදිනවා. සීලය ඊට වඩා හුඟක් ප්‍රබල කරගත්ත අය දෙව්ලොව ඉක්මවලා බඹලොව උපදිනවා. සීලය හුඟක් ප්‍රබල කරගෙන කියලා සඳහන් කළේ ධ්‍යාන මට්ටමට ගිහිල්ලා නීවරණ යටපත් කරලා. අපි නීවරණ යටපත් කරලා නැහැ. නීවරණ යටපත් කරපු අය තමයි අහසින් ගියේ. නීවරණ නැති කරලාද නීවරණ යටපත් කරලා අහසින් යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අගේ කලේ නම් නීවරණ සම්පූර්ණයෙන්ම නැති කරන එක ගැන. නීවරණ යටපත් කරලා බඹලොව ඉපදුනාට සංසාරේ ඉවර නැහැ. බඹලොවින් චුත වෙලා දෙව්ලොවට, දෙව්ලොවින් චුත වෙලා මනුලොවට, මනුලොවින් චුත වෙලා නිරයට. සමහර බ්‍රහ්මී කෙලින්ම චුත වෙලා නිරයට. ඉතින් අපි ගැනත් හිතන්න හුඟ දේවල් තියෙනවා. මේ මනුලොවට ඇවිල්ලා ඉන්නේ බඹලොවින් චුත වෙලාද දෙව්ලොවින් චුත වෙලාද දන්නේ. හැබැයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ ඉහළ ඉඳලා පහළට නිසා මේ යන විදිහටම ගමන ගියොත් ඊළඟට නතර වෙන්නේ මීටත් වඩා පල්ලෙහ වෙන්න පුළුවන්. ප්‍රඥාව තියෙන මිනිස්සෙක් මම පහළට බැහැලා බව දැනගෙන වහාම ඉහළට යන්න වැඩ කරනවා. ප්‍රඥාව නැත්තම් මෙතන හොඳයි කියලා හිතෙනවා. ඒ හින්දා පින්කම් කරන්නේ නැහැ. මනුස්ස ලෝකේ මනුස්ස කාමයට ගිජු වෙලා කටයුතු කරනවා. හැබැයි ඔහු මනුස්ස ලෝකයට ආපු තැන තිබිච්ච දිව්‍ය කාමයේ ගැන ඔහුට දැන් වැටහෙනවා නම් ඔහු වහාම උත්සාහ කරන්නේ මෙහෙ ඉන්න නෙමෙයි එහෙයට. එහෙම සැප විඳින දෙවියෙකුට මනුලව හරියට අසුචි වලක් වගේ. එහෙනම් අපි උත්සාහ කළ යුත්තේ ආපහු පහළට නොයා නැවත ඉහළට යන්න. එහෙනම් දානී හැටියට දෙවියන්ගේ සැපය
දෙව්තලයෙන් දෙව්තලයට ඉහළයි. මේ කරුණ වලින් මනාව තහවුරු වෙන්නේ දානය නම් මේ ලෝකේ කොයිතරම් වටිනවද කියන කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය යම් හේකින් මේ ලෝකේ ඇතමෙක් දස අකුසලයෙන් වළකින්නේ නම් මරණින් මත්තේ දෙවියන්ගේ සහවාසයට පැමිණේ යම් හේකින් මහණකු හට බමුණෙකු හට ආහාර පාන වස්ත්‍ර යානා මාල ගන්ධ විලේපන ආදී දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ නම් දෙවියන්ට හිමි පස්කම් සැපය ඊටාම උසස් ආකාරයෙන් ලැබෙනවා. දෙවියන්ගේ සහවාසයට ගියත් පංචකාමයේ ඊටාම ඉහළයි කියන එකයි මේ ප්‍රකාශ කරන්නේ. මේ කාරණා ටික අහපුවහම ජානුස්සෝනිට ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්. ජානුස්සෝනි බ්‍රාහ්මණයා බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි. අච්චරියං බෝ ගෝතම අභූතං බෝ ගෝතම ආශ්චර්යයි ගෞතමයන් වහන්සේ. අභූතයි ආශ්චර්යයන් වහන්සේ. සඳහන් කරනවා පින්වත් ගෞතමයන් වහන්සේ යම් දානයේහි කියලා දායකද අනිෂ්ඵල වේ. දන් දීම නිසිමයි, ශ්‍රද්ධා කිරීම නිසිමයි. මොන දානේ පූජා කළත් ආට දන් දුන්නත් දායකයට ඒක අනිෂ්ඵලයි. ඒ අනිෂ්ඵලයි කියන්නේ දායකයා කෙරෙහි අනිවාර්යයෙන්ම පිළිහිටලා තියෙනවා. නිෂ්ඵලයි නෙමේ අනිෂ්ඵලයි. මියගිය ඥාතියා පින් ගත්තත් දන් දුන්න දායකයාට පිනේ අඩුවක් නැහැ. කිසියම් හේතුවකින් මියගිය ඥාතියෝ පින් නොගත්තත් දායකයාට ඒ පිනේ අඩුවක් වෙන්නේ නැහැ. නමුත් පින් දෙන්න පින මහත්ඵලයි, පින් වැඩි වෙනවා කියන කාරණාව අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කළා. පත්ති දාන පත්තානුමෝදන. අපි රැස් කරගත්ත කුසල් තව කෙනෙකුට අනුමෝදන් කරන එක පත්ති දානයයි. පින් දුන්න කෙනා පින අනුමෝදන් වෙන එක පත්තානුමෝදනාවයි. එහෙනම් ඒ කාරණාවම මෙතන නැවත වතාවක් සඳහන් කරනවා. දානය කොහොම දුන්නත් ඒක දායකයාට අනිෂ්ඵලයි කියලා. බ්‍රාහ්මණය මේ කරුණ එසේමයි. බ්‍රාහ්මණය දායකයාද මනා කුසලයක් ලබනවා කොයිතරම් දන් දීලා පින් අනුමෝදන් කළා. කොච්චර පින් දුන්නත් දායකයා මහත්ඵල ලබනවා. බවත් ගෞතමයන් වහන්සේ ඊටාම මැනවි ආශ්චර්යයි ස්වාමීනි, අද්භූතයි ස්වාමීනි. ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් මම බුදුන් සරණ ගිය උපාසකයෙක්සේ සලකන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කළා. ජානුස්සෝනි නැමැති මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙකුගේ මිත්‍යා දෘෂ්ටිය බිඳහැරලණ්ඩයි අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දැක්වී. මිත්‍යා දෘෂ්ටියෙන් මිදිච්ච දානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ කරුණ දැක්වීම තුළ ඊටාම සතුටින් ධර්ම කාරණාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ අති සුවිශේෂී බවක් තියෙනවා. මොකක්ද ඒ සුවිශේෂී බව? තමන් වහන්සේ සමග තර්ක කරන්න එළඹුණත් යමෙක් බුදුරජාණන් වහන්සේ ඔහු ගැන කේන්ති ගත්තද? බුදුවරුන්ට කොහෙන්ද කේන්ති? මෛත්‍රියම පිරීලා ඉතිරෙනවා. ඒක නිසා මොනවා කියාගෙන ආවත් භාග්‍යතුන් වහන්සේ නෙමෙයි සැලෙන්නේ. සමහර අය ආවි බෙල්ල පුරාම වැවිච්ච මහ ලෝම තියෙන එළුවෙකුගේ ලෝම වලින් අල්ලලා හෙලෙව්වොත් එළුව කොහොම හෙලවෙනවද? අද ශ්‍රමණ බවත් ගෞතමයා වාදයෙන් හොලවනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේට කලකිරීමක් තිබුණද? ද්වේෂයක් උපදිනවද? ඔහු ගැන මහ කරුණාවක්මයි උපදින්නේ. අන්න ඒක නිසා
මනාවම භාග්‍යතුන් වහන්සේම කරුණු දක්වනවා. දේශනාව තුළ කරුණු දක්වනවා. කරුණු දක්ව ඔවුන් සතුටු කරවනවා. මේකත් හරිනේ. මේකත් හරිනේ. මේ කාරණාවත් හරිනේ. බලහම ඒ දේශනාවේ වැරදුන තැනක් ඇත්තෙම නෑනේ. Taman ගෙනාපු මිත්‍යා දෘෂ්ටික මතයට ඉඩක් ඇත්තෙම නෑනේ. කරුණෙන් කරුණ දක්ව පැහැදිලි කරන්න ඔවුන්ට ඇති වෙන්නේ සතුටක්. එහෙනම් කරුණු දක්වනවා සතුටු කරවනවා. දැන් ඔහු සතුටුයි කාරණාව ගැන සතුටු වෙච්ච ඔහු සමාදම් කරවන්න හරි ලේසි. කරුණු දක්වනවා සතුටු කරවනවා සමාදම් කරවනවා. මිත්‍යා දෘෂ්ටි ගිලගත්ත බමුණු එයින් පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ මගපල ලැබ සමහර අය පැවිදි වෙලා රහත්ම වුණා. මිත්‍යා දෘෂ්ටි අරන් ආපු අය කී දෙනෙක් සංසාරයෙන් මිදුණාද? කී දෙනෙක් ආර්ය ශ්‍රාවක බවට පත් වුණාද? අන්න එවන් අය ළඟ අපි කොයි තරම් දුක්පත්ද? භාග්‍යතුන් වහන්සේ අපට කරුණ දක්වලා නැද්ද? ප්‍රාථමිකව තැන හිටියොත් පන්සිල් ගැන අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැද්ද? පන්සිල් ගැන කරුණ දැක්ුවේ නැද්ද? සිල්වල තියෙන ආනිසංස දේශනා කළේ නැද්ද? සීලේ තියෙන විපාකය දේශනා කළේ නැද්ද? සිල් නැත්තම් ලැබෙන විපාකය ඒකත් දේශනා කළා. ප්‍රාණඝාත කරන්නේද නිරේ උපදී. නැවත මනුස්ස ලෝකෙට නැත්තම් සත්ත්ව ලෝකෙට ආවහම තමන් ප්‍රාණඝාතය කරපු හැටියට විපාක ලැබේ. එක අල්පායුෂ්ක වෙයි, අනික බෙල්ල කැපුවනම් බෙල්ල කපාගෙනයි අල්පායුෂ්ක වෙන්නේ. පිහියෙන් යන්නනම් පිහියෙන් ඇනිලයි අල්පායුෂ්ක වෙන්නේ. පුච්චලා මැරුවනම් ගිනි අරගෙන මැරිලයි අල්පායුෂ්ක වෙන්නේ. එල්ලලා මැරුවනම් බෙල්ල හිර වෙලයි අල්පායුෂ්ක වෙන්නේ. දියේ ගිල්ලවල මැරුවනම් දියේ ගිල්ලයි අල්පායුෂ්ක වෙන්නේ. කරුණු මනාව භාග්‍යතුන් වහන්සේ දැක්වුවා. එහි සුගතිගාමී ඵලයයි දුගතිගාමී ඵලයයි දෙකමත් දැක්වුවා. එහෙමනම් සිල්පදෙත් සමාදන් කෙරෙව්වා. ඒ පිළිබඳව කරුණුත් මනාව දැක්වුවා. ප්‍රඥාව ඇති අය මෙවන් යුගයක ඉපදිලා මෙවන් දහමක් අහලා සසර භයානක බව අවබෝධ කරගෙන මේ සංසාරයෙන් මිදෙන්න කරුණු දක්වලා තියෙන මොහොතේ තව එක මොහොතක්වත් පාපයේ පැත්තට ගමන් නොකර සුගතියේ පැත්තටම යා යුතුයි කියලා තීරණය කළා. ඔවුන් මනාව බුද්ධ වචනයේ සමාදන් වුණා. නමුත් කොයිතරම් කරුණු දක්වලා පැහැදිලි කරලා තිබුණත් සිල් පද පහ ආරක්ෂා කරන්න තරම් ශක්තිය නැති, නමුත් පාරම්පරිකවම බෞද්ධ වෙච්ච අපි කොච්චර මේ ලෝකේ ජීවත් වෙනවද? එහෙනම් අර මිසදිටු අපිට වඩා ඉස්සරහින් ඉන්නවා. පරම්පරාවෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච නිසා අපිට ඒකේ අගේ නැතුවද අපි මෙහෙම කටයුතු කරන්න කියලා අපෝසරයක් අපි ගැන හිතලා බලන්න ඕනේ. ඥානසෝනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා මනාව ධර්ම අවබෝධය ලැබුවා. එහෙමන පිළිතුරේ ඥානසෝනි සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු දක්වලා නිවා කළත් අපි සඳහන් කළා මෙහි කරුණු තවත් තේරුම් ගන්න. මේ අංගුත්තර නිකායේ දසක නිපාතයේම සඳහන් වන කාමභෝගී සූත්‍රය අපිට හරි වටින බව. අපි මේ පිළිබඳව තවත් කරුණු ටිකක් පැහැදිලි කරගන්න ගමන් කාමභෝගී සූත්‍රයත් සාකච්ඡා කරමු. එතකොට දාන ඵලය අපිට තව තහවුරු වෙනවා. අද අපිට ධර්ම දේශනාව සඳහා අපි යොදාගත්ත කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ දවසේ මේ ධර්ම දේශනාවේ ඉතුරු කොටස සාකච්ඡා කරලා ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මනාව දම් පූජා කරලා අපි කොහොම කුසල් ලැබිය යුතුද කියන කාරණාව තහවුරු කරගන්න උත්සාහ දරමු. එhmenan ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ මව්පියන්ට ආශිර්වාද කළ දූ දරුවන්ට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ අනුමෝදන් වේවා. මව්පියන්ට මේ පින්
අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් ධර්ම දානමේ පින්කමෙන් මම රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් මාගේ දයාබරණීය මෑණියන්ට පියාණන්ට අඩු නැතුව අනුමෝදන් වේවා. සහෝදරියන්ටත් සහෝදරයින්ටත් ඒ කුසල් ලෙසේම අනුමෝදන් වේවා. පැවිදි ජීවිතේ සුරක්ෂිත කළ අපවත් වුණ ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් සුජීවත්ව වැඩ ඉන්න ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් ඒ ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් වේවා. නිවැරදි තථාගත ධර්මයේ ලෝකයට දානය කරන්න ධර්මයෙන් පෝෂණය කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා. සිව්පසෙන් අපෝපස්ථාන කරන දායක කාර්කාදී පින්නතුන්ට ඒ පින් එසේම අනුමෝදන් වේවා. ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච සියලුම සත්පුරුෂයන්ටත් අද මෙම ස්ථානයේ ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා පින්නතුන් සියලු දෙනාටම පින්කම සංවිධානය කරන අපේ හේමක ඩයස් මැතිතුමාටත් එතුමාගේ පවුලේ සියලු දෙනාටම මම රැස් කරගත්ත මේ සියලුම පින් අනුමෝදන් වේවා. හේමක ඩයස් මැතිතුමා සමග මේ පින්කම සංවිධානයට කටයුතු කරන විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මැතිණියටත් රුක්ලන්ත මායාදුන්න මැතිතුමාටත් අපි මේ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් කරමු. නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදෙසා හේතු වේවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මේ කුසල් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේටත් අනිකුත් අපේ ස්වාමින් වහන්සේලා සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. දායක සභාවේ සියලු දෙනාටම ඒ කුසල් එසේම අනුමෝදන් වේවා. ඒ සියලුම දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. කොහොම වන්දනා කරගන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි. ඔබ වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. පින්වතුනි, දේශනාව පවත්වා වදාළ ගෞරවනීය පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ උතුම් වූ ධර්මදේශනාව විසුරුවා හැරීම වෙනුවෙන් ස්වකීය දායකත්වයන් එක්කල පින්වතුන් පිළිබඳව මේ සිහිපත් කිරීම.
නවෝදිනී මංචනායක මහත්මිය සහ ඇයගේ මව වන නාලිනී සමරවීර මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. මෙම ධර්ම දේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායාදුන්න මහත්මයා, MD ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා, දර්ශිනී විජයතිලක මැතිණිය, දමයන්ති ප්‍රනාන්දු මැතිණිය, ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා සහ එම මැතිණිය, එලෙසින්ම කෝරළයාගම තිලකරත්න මැතිතුමා ඇතුළු ඒ පවුල්වල පින්වතුන්. මෙම ධර්මදේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහත්මයා එම මැතිණිය විසින්. එසේනම් යලිත් ලබන සතියේ හමුවීමේ අපේක්ෂාවෙන් මේ උතුම් වූ චක්කුම් මුදපාදී ධර්මදේශනාව නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. චක්කුම් උදපාදී දහම් ඇස පහළ වේවා, ධර්මය දකීවා.